උභෝසු අන්තේසු විනේය චන්දං පස්සං පරිඤ්ඤාය අනානුගින්ධෝ යදත්ත ගරහි තද කුබ්බමානෝ නලිප්පති දිට්ඨ සුතේ සුධීරෝ තමාමින්ම අනුන්ද යන දෙපසේ ආශා දුරු කළ නුවණින් දැන ස්පර්ශය ගිජු නොමවි කිසි දෙයකට තමාගින්ම දොස් ලැබෙනා කිසි වරදක් නොම කරනා නුවණැති අය නොඇලීමය අසනා දකිනා දෙයකට. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගුහට්ටක සූත්‍ර දේශනාවේදී ඊළඟට පෙන්වලා දෙන අපි අද ඉගෙන ගන්න ගාථා රත්නයෙන් ඊටාම සුන්දර කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උබෝසු අන්තේසු විනේය චන්දං පස්සං පරිඤ්ඤාය අනානුගිද්දෝ යදත්ත ගරහි කත කුබ්බමානෝ න ලිප්පති දිට්ඨ සුතේසු දීරෝ. මේ ලෝකේ සත්වයන් අන්ත දෙකකට හැම වෙලාවකම අන්ත දෙකකින් යුක්තව වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කාරණාව මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. මොනවද අන්ත දෙක කියලා? පස්සෝ ඒකෝවන්තෝ පස්ස සමුදයෝ ဒ ුතියවන්තෝ. ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය දෙවෙනි අන්තය. ඒ වගේම අතීතෝ ඒකෝවන්තෝ අනාගතෝ ဒ ුතියවන්තෝ. අතීත ඒකාන්තයක්, අනාගතය දෙවෙනි අන්තය. සුඛා වේදනා ඒකෝවන්තෝ දුක්ඛා වේදනා ဒ ුතියෝ. සැප විඳීම ඒකාන්තයක්, දුක් විඳීම අනිත් අන්තය. නාමං ඒකෝවන්තෝ රූපං ဒ ුතියවන්තෝ. නාම ධර්මයන් ඒකාන්තයක්, රූප ඒකාන්තයක්. ච අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තෝ ච බාහිරානි ආයතනානි ဒ ුතියවන්තෝ. සක්කායෝ ඒකෝවන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියවන්තෝති. ආධ්‍යාත්ම ආයතන 6 ඒකාන්තයක්, බාහිර ආයතන 6 දෙවෙනි අන්තය. ඒ වගේම සක්කාය ඒකාන්තයක්, සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධ ඒකාන්තයක්, පංච උපාදානස්කන්ධය හට ගැනීම දෙවෙනි අන්තය. එතකොට මේකෙදි අපි තේරුම් ගන්නට ඕනේ, දැන් අපි හිතන්නේ අන්ත දෙකක් කියලා කිව්වහම ඒක කාරණාවක දෙපසක්. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තාම දැන් ඇසට නම් වූ කාරණාව එක පැත්තක තියෙනවා, ඇහැට පෙනෙන රූපේ නම් වූ කාරණාව අනිත් පැත්තේ තියෙනවා. කන නම් වූ කරුණ එක පැත්තක, කනට ඇහෙන ශබ්දේ නම් වූ කාරණාව අනිත් පැත්තේ. එතකොට මේ වගේ ඒ කරුණු දෙක එකතු වෙලා තමයි මේ ජීවිත පැවැත්ම, එහෙම නැත්නම් සංසාර ගමන හේතුඵල ධහම සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ කරුණු දෙක එකතු කරන ස්වභාවයක් තියෙනවා. ඒ තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය මත තමයි මේ කරුණු එකතු වෙන්නේ. එතකොට අපි ගත්තාම දැන් ස්පර්ශය ගත්තත්, ඊට පස්සේ අනාගතයේ, වර්තමානයේ, ඊළඟට සැප දුක, නාම රූප, ඊළඟට ආධ්‍යාත්ම බාහිර ආයතන, ඊළඟට හේතු පංච උපාදානස්කන්ධය, මේ සියල්ලගේම ක්‍රියාකාරීත්වය පිණිස හේතු වෙනවා විඥානයේ ක්‍රියාකාරීත්වය. එතකොට විඥානය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මජ්ජේ සූත්‍රය. මේ මජ්ජේ සූත්‍රයේදී සඳහන් වෙන්නේ විඥානයේ මැද.
එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය තමයි විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ ඔක්කොම එකට එකතු කරන්නේ කියලා. එතකොට අපි ගත්තාම මේ කරුණ පිළිබඳව මේ කියන්නේ මේ මෙහා පැත්තත් එහා පැත්තත් මේ කරුණු සියල්ලම පිළිබඳව යම් තමන්ගේ හිතේ පවතිනවාද යම් කිසි කැමැත්තක් ඡන්දයක් ඒ ඡන්දය දුරු කරන්න කිව්වා. ආසාව දුරු කරන්න කිව්වා. තමන් මෙන්ම අනුන් දෙයන දෙපසේ ආසා දුරු කර. ඒක තමන්ගේ සලකන දේත් බාහිරයේ සලකන දේත් ඒ සියල්ලගේම තියෙන කැමැත්ත ඒ සියල්ල කෙරෙහිම පවතින හිතේ තියෙන කැමැත්ත දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පස්සං පරිඤ්ඤාය ස්පර්ශය පිරිසිඳ අවබෝධ කරන්න කිව්වා. පස්සං පරිඤ්ඤාය කියන කාරණාව පැහැදිලි කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආකාර තුනකින්. ඒ කියන්නේ ක්‍රම තුනකින් මේ ස්පර්ශය පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් ස්පර්ශය පිළිබඳව පිරිසිඳ දකින්න කිව්වා ක්‍රම තුනකින්. කොහොමද ඒ දකින්නේ? අයං චක්කු සම්පස්සෝ. මෙන්න මේකයි ඇසේ ස්පර්ශය කියලා ඇසේ ස්පර්ශය පිළිබඳව ඇති කරගන්න නිවැරදි පැහැදිලි කර ගැනීම. ඊළඟට අයං සෝත සම්පස්සෝ. ඇසේ කනේ ස්පර්ශය මෙන්න මේකයි කියලා කනේ ස්පර්ශය පිළිබඳව ඇති කරගන්න නිවැරදි පැහැදිලි කර ගැනීම. එතකොට ඒකෙදී අයං කියලා කියන්නේ මේක. දැන් අපි ගත්තොත් උදාහරණයක් දැන් අපිට කියන්න පුළුවන් මේක වටාපත. මේක පොත. එතකොට මේ කරුණයි කියන එක තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ මුලින්ම. ඒ තමයි දැන ගැනීම නම් වූ පිරිසිඳ ගැනීම. කියන්නේ පිරිසිඳ අවබෝධ කිරීමේදී දැන ගැනීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි තීරණ පරිඥා. තීරණ පරිඥා කියලා කියන්නේ ඒ දැනගත්තු කරුණ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, රෝගයක් වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, ඒ කියන්නේ තුවාලයක් වශයෙන්, ඒ වගේම විස ගෙඩියක් වශයෙන් මේ ආදී ඒ ස්වභාවයේහි එහෙම නැත්නම් ඒ දැනගත්තු ඇසේ ස්පර්ශය නම් වූ ස්වභාවයේ තියෙන ආදීනවේ ප්‍රකට කර ගැනීම තමයි දෙවෙනි කාරණාව. ඒ ආදීනවේ ප්‍රකට කරගත්තාම යාට තීරණයකට එන්න පුළුවන්. එහෙනම් මේ ඇසේ ස්පර්ශය නම් වූ දෙය මේ කාරණාව අනිත්‍ය ධර්මයට අයිති එකක්. තීරණ පරිඥා. ඊළඟට තුන්වෙනි එක තමයි පහාන පරිඥා. පහාන පරිඥා කියලා කියන්නේ ඒ කෙරෙහි තියෙන ඡන්දය. යෝ තත්ත ඡන්ද රාගෝ විනීය ඡන්ද රාගයක් ඇත්නම් ඒ තුල හිත බැඳී යාමක් බැස ගැනීමක් ඇත්නම් ඒ බැස ගැනීම හිතෙහි බැඳීම දුරු කිරීම. ඒකට කියනවා පහාන පරිඥා කියලා. එතකොට පිරිසිඳ අවබෝධ කරනවා නම් යම් කාරණාවක් අපි හිතමු ඇස වේවා ස්පර්ශය වේවා. දැන් මෙතන කියන්නේ පස්සම් පරිඥාය කියලානේ. ස්පර්ශයනේ පිරිසිඳ අවබෝධ කරන්න තියෙන්නේ. එහෙමනම් ස්පර්ශය පිරිසිඳ අවබෝධ කරනවා කියන්නේ ඒක ආකාර තුනකින් අවබෝධ. ඒ කියන්නේ පිරිසිඳ දැක්ක යුතුයි. පළවෙනි එක ස්පර්ශය කියන්නේ කුමක්ද කියලා නිවැරදිවම දැන ගැනීම. දෙවෙනි එක ස්පර්ශයේ ස්වභාවය මොකක්ද කියලා ඒක ආදීනව වශයෙන් දැකීම. ඊට පස්සේ ඒ ස්පර්ශය කෙරෙහි ඒ ආදීනව වශයෙන් දකිමින් ඒ තුල පවතින ඡන්ද රාගය දුරු කිරීම. ඉතින් ඒ නිසා මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශය ගැන යම් කිසි ආකාරෝ වැටහීමක් නැති බවක් ඇද්ද ඒ වැටහීම නැති බව දුරු කරලා අවබෝධ කරගන්න කියලා. අනානුගිද්දෝ ගේද කියලා කියන්නේ තණ්හාවට. එතකොට අනානුගිද්ද කියලා කියන්නේ තණ්හාවෙන් නොබැඳී. තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව මේ ස්පර්ශය පිළිබඳව මනාකොට අවබෝධ කරගන්න කියලා වදාලා. යදත්ත ගරහි තද කුබ්බමානෝ. එතකොට තමන්ගෙන් දොස් ලැබෙන කිසි වැරද්දක් කරගන්න එපා තමන්ගේ ජීවිතේට. මොකද කොහොමද තමන්ගෙන් දොස් ලැබෙන්නේ? කතං මේ අකුසලං මම අකුසල් කළා. අකතං මේ කුසලං මම කුසල් කළේ නෑ. කතං මේ කාය දුච්චරිතං මම කයෙන් දුසිරිත කළා. අකතං මේ කාය සුචරිතං මම කයෙන් සුචරිත කළේ නෑ. කතං මේ වචී දුච්චරිතං මම වචනයෙන් දුස්චරිතය කළා. කතම් මේ වචී සුචරිතං අකතම් මේ වචී සුචරිතං මම වචනයෙන් යහපතේ හැසිරුනේ නැහැ. කතම් මේ මනෝ දුච්චරිතං මම මනසින් දුසිරිතේ හැසිරුණා. අකතම් මේ මනෝ සුචරිතං මම මනසින් සුචරිතේ හැසිරුන්නේ නැහැ කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා.
ඒ තමන්ගේ හිත තමන්ට චෝදනා කරන දේ කරන්න එපා කිව්වා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා නම් යම් කරුණක් අරබයා යම් තමන් කරන ලද කිසිම කාරණාවක් අරබයා කිසියම් කරුණක් අරබයා අන්න ඒ වගේ දේවල් නොකර සිටින්න තමන්ගේ ජීවිතය පුරුදු කරගන්න කිව්වා. ඒකෙදී අපි දන්නවා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කායික ක්‍රියාවක් කරන්න කලින් හිතන්න කිව්වා මේක තමන්ටත් යහපත පිණිස පවතිනවද අනුන්ටත් යහපත පිණිස පවතිනවද නැත්නම් තමන්ටත් අනුන්ටත් මේක අයහපත පිණිස පවතිනවද දෙපැත්තටම යහපත පිණිසද තියෙන්නේ දෙපැත්තටම අයහපත පිණිසද තියෙන්නේ කියලා නුවණින් විමසලා යහපත පිණිස පවතින දෙයක් නම් කරන්න කිව්වා. අයහපත පිණිස පවතින දෙයක් නම් ඒක බැහැර කරන්න කියලා වදාලා. එතකොට අපි ඒ ධර්මයේ අපි සිහි නුවණින් තමයි මේක කරන්න තියෙන්නේ. තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන ආකාරයේ හැසිරීමක් පැවැත්වීම. ඊළඟට තමන් අවසාන කාලේ වෙනකොට තමන් කරපු කියපු දේවල් නිසා තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන දෙයක් පුහුණු වෙලා තියෙන්නට ඕනේ. තමන්ගේ හිතින් තමන්ට චෝදනා කරනවා නම් අපි තමන් මේ දේ කළා නුඹ මේ දේ කළා මේකේ විපාකේ මේකයි මේකේ ස්වභාවය මේකයි කියලා අන්න ඒ වෙලාවට ඒ කෙනාගේ හිත හැකිලෙන්න පටන් ගන්නවා. හිත අර අකුසලයෙන් යට වෙලා යනවා. ඒ මොනවාම එයාගේ මරණය යහපත් මරණයක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ කෙනාගේ මරණය දුගතිගාමී මරණයක් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ න ලිප්පති දිට්ඨ සුතේසු දීරෝ. මේ අහන දකින හැම එකක්ම නුවණ තියෙන කෙනා ගන්න ලෑස්ති නැහැ. නුවණ තියෙන කෙනා ඒවා කෙරෙහි පවතින ආසාව දුරු කරනවා. අහනවා නම් යමක් දකිනවා නම් යමක් ඒ කෙරෙහි ඒ සියල්ල කෙරෙහිම හිත බැඳී යාමක් ගැටීමක් හිතේ උපදින්නේ නැහැ. නුවණ තියෙන කෙනා ඒ තමන්ගේ හිත ආරක්ෂා කරගන්නවා අහන දකින ලෝකේ. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේලාත් ප්‍රකාශ කරනවා මේ ජීවිතය කියන්නේ හරියට දොර කවුළු පහක් තියෙන ගෙයක් වගේ. මේ දොර කවුළු පහ තියෙන ගේ ඇතුලේ ඉන්නවා වඳුරෙක්. මේ වඳුරා විඩේට මේ දොර කවුළු වලින් එළියට ඔළුව දානවා. ඒ වගේ කියනවා මේ විඥානයේ සහිත වූ මේ කය ඇස කන නාසය දිව කය නම් වූ ඉන්ද්‍රියන් තුලින් ඒ විඥානය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ විඥානය ක්‍රියාත්මක වෙනකොට අභ්‍යන්තර දෙයත් බාහිර දෙයත් ඒ කියන අන්ත දෙකනේ එකතු වෙන්නේ. අභ්‍යන්තරව තමන්ගේ සලකන ඇස බාහිර තියෙන රූපය. මේ කරුණු දෙක එකතු වෙනවා විඥානයේ ක්‍රියාකාරීත්වය මත. ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය මත එකතු වෙද්දී ඒක තමන්ගේයි එයා සලකන්න පටන් ගන්නවා. ඒක මම දැක්කා කියලා සලකන්න පටන් ගන්නවා. ඒක තමන් අයිති කියලා සලකන්න පටන් ගන්නවා. ඒ හැඟීමේ යුක්තව මේක බලනවා. හැඟීමේ යුක්තව මේ දේ අහනවා. නමුත් නුවණ තියෙන කෙනා ඒ හැඟීමෙන් තොරව හේතුඵල ධමයෙන් හටගන්න ධර්මතාවයක් වශයෙන් තමයි මේ ජීවිත ක්‍රියාකාරීත්වය දකින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිත ක්‍රියාකාරීත්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න නම් පස්සම් පරිඥාය ස්පර්ශය පිළිබඳව හොඳට දැනගන්න කියලා වදාලා. දැන් මම හිතන්නේ ඔබට තේරෙන්න ඇති ස්පර්ශය පිළිබඳ ආකාර තුනකින් අවබෝධ කරගන්න කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඒ ආකාර තුන මොකද්ද? පළවෙනි එක තමයි ඒ ස්පර්ශය පිළිබඳව ඇති කරගන්න මනාව වූ දැනුම. ස්පර්ශය පිළිබඳව ඇති කරගන්න නිවැරදි වැටහීම. ඒ වගේම තීරණය වලට පැමිණෙනවා මේ ස්පර්ශය අනිත්‍ය දෙයක්. මේ ස්පර්ශය අනාත්ම දෙයක්. ස්පර්ශය දුකට අයිති දෙයක්. ස්පර්ශය තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්. රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, තුවාලයක් වශයෙන්, අනුමයක් දෙයක් වශයෙන් මේ ආකාර 40කින් මේ ස්පර්ශය ගැන ප්‍රත්‍යක්ෂ කරගන්න කිව්වා. ඊට පස්සේ ඒ ස්පර්ශය කෙරෙහි තියෙන යම් ඡන්දයක් ඇතනම්, යම් බැඳීමක් ඇතනම් ඒ ස්පර්ශයේ නැවත නැවත ඒ දේවල් සොයා යාම කෙරෙහි යම් අපේක්ෂාවක් ඇතනම් ඒ අපේක්ෂාව දුරු කරලා ස්පර්ශය මනාවකට අවබෝධ කරගෙන ඒ කෙරෙහි ඇති තණ්හාවෙන් මිදෙන්න කියලා වදාලා. එතකොට ඒ කෙනාගේ හිතේ යම් තණ්හාවක් ඇතනම් ඒ තණ්හාවත් දුර වෙලා යනවා. මොකද ස්පර්ශය කිව්වහම ස්පර්ශයට තියෙන කාරණා දෙකක තුනක එකතුවක්. ඒ තමයි ඇසත් රූපයත් ඇසේ හටගන්න විඥානයත්. ඒ ඇසේ හටගන්න විඥානය කියලා කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. එතකොට නුවණින් විමසන කෙනා ස්පර්ශය මනාවකට දැනගන්න කෙනා ස්පර්ශය පිළිබඳව පිරිසිදු අවබෝධ කරගන්න කැමති කෙනා දැනගත යුතු ප්‍රධානම දේ තමයි හේතුඵල ධම. හේතුඵල ධමෙන් තොරව ස්පර්ශයක් තේරුම් ගන්න බෑ.
එහෙමනම් ඒ හේතුඵල ධම සකස් වෙන ස්වභාවයට අනුව තමයි මේ ස්පර්ශය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් කෙනෙක් නුවණින් විමසා බලනකොට ස්පර්ශය අවබෝධ කරන්නට කල්පනා කරනවා නම් එතකොට ඒ කෙනා නුවණින් විමසිය යුත්තේ පටිච්චසමුප්පාදයයි. ජීවිතය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මේ බාහිර අරමුණුත් එක්ක හොඳට සිහිනුවණින් විමසා බැලීමයි කරන්න තියෙන්නේ. ඒ සඳහා පුරුදු පුහුණු වෙන්නට ඕනේ කායानुපස්සනාව. ඒ සඳහා පුහුණු වෙන්නට ඕනේ වේදනානුපස්සනාව. ඒ සඳහා පුහුණු වෙන්නට ඕනේ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨානයන්. ඒ වගේම සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් තොරව මේ ස්පර්ශය අවබෝධ කරන්න බෑ. මොකද තමන් තුළ උපන් කුසලයක් නෙමේ ස්පර්ශ අවබෝධය කියන දේ. ස්පර්ශය අවබෝධ කරන්න නම් ඒක නූපන් කුසලයක් නම් ඒ නූපන් කුසලෙ උපදවා ගන්න බලවත් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඒ බලවත් කැමැත්තක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළින් ඒ ස්පර්ශයේ ස්වභාවය සොයන්න ඕනේ. නුවණින් විමසලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ අපේ ජීවිතේ දැන් ස්පර්ශය නිසාම සකස් වෙන කාරණා තියෙන්නේ එතනින් එහාට පටිච්චසමුප්පාදේ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං ආදී වශයෙන් ඒ සියලු දෙයම මේ ජීවිත අභ්‍යන්තරයේම උපදින ධර්මතාවයන්. ඒකට කියනවා ධම්ම නියාමය කියලා. ඒ ධම්ම නියාමය ගැන මනාව වැටහීමක් නැතුව ස්පර්ශය අවබෝධ කරන්න ලැබෙන්නේ නැහැ මේ ලෝකේ කිසි කෙනෙකුට. ඒ නිසා ස්පර්ශය යම් තැනක හට ගන්නවද ඒ හට ගැනීම පිළිබඳව සොයන්න කැමති කෙනා හේතුඵල ධමයට අනුවමයි විමසන්න තියෙන්නේ. ඒ පස්සම් පරිඥා අනානුගිද්දෝ තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ස්පර්ශය මනාවකට අවබෝධ කරලා එහි අනිත්‍ය ස්වභාවය අවබෝධ කරලා ඒ වගේම එහි තියෙන චන්දරාගෙත් නොඇලී මුළුමනින්ම හිත නිදහස් කරගන්න ශ්‍රාවකෙක් ඇද්ද ඒ කෙනා තුලින් ඒ කෙනාගේ ජීවිතය තුළ තමන්ට පසුතැවීමට කරුණ උපදින්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ පසුතැවෙන්න කරුණු සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න ඒකට හොඳම උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ කඩුවක් කරගෙන තමන් ඒ මරන්න පැන්නුවේ බුදුරජාණන් වහන්සේව. නමුත් උන්වහන්සේ ස්පර්ශය අවබෝධ කරගෙන තණ්හාවෙන් ඈතර වෙලා මුළුමනින්ම සසර දුකින් නිදහස් වුණා. උන්වහන්සේ ඒ ස්පර්ශය මනාවකට අවබෝධ කරගත්තා. ඒ නිසා ඒ තමන් අහන දකින ඒ වගේම තමන්ට ග්‍රහණය වෙන මේ කිසිවකට නුවණ තියෙන ශ්‍රාවකයා එකපාරටම බැඳෙන්න හෝ ගැටෙන්න හෝ යන්නේ නැහැ. එහි යථා ස්වභාවයේ සිහිනුවණින් යුතුව නුවණින් විමසා මේ ජීවිතයේ ගැඹුරට අවධානයෙන් යුතුව අවබෝධයේ පිණිස සිත මෙහෙවනවා. මේ විදිහට කටයුතු කරගත්තොත් අපිටත් පුළුවන්කම ලැබෙනවා ධර්මයෙන් සැබෑ උපකාරයක් ලබා ගන්න. ඒ විදිහට උපකාර ලබා ගැනීම පිණිස අපි දියුණු කරන්න ඕනේ බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාව. දැන් බලන්න කොයිතරම් ගැඹුරුද මේ බුද්ධ වචනය. කොයිතරම් ගැඹිර වූ ධර්මයක්ද මේ බුද්ධ දේශනාව තුළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොයිතරම් සියුම් වූ කරුණුද මේ බුද්ධ වචනයෙන් අපිට මේ ගාථා කිහිපයකින් එහෙම නැත්නම් මේ පද කිහිපයකින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ කාරණා සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරාදී සමහර වචන පිටු ගණන් විස්තර කරනවා. සමහර වචන නොයේක ආකාර වලින් ආකාර රාශියකින් විස්තර කරනවා. ඒ නිසා අපිට මේ තියෙන කාලයත් එක්ක මේ තියෙන කරුණුත් එක්ක සමහරට ඒ සියලුම කරුණු විස්තර කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි අදහසක් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මෙන්න මේ වගේ දෙයක්. භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ මෙන්න මේ වගේ සංකල්පයක් අදහසක් කියන එක අපි හිතේ දරා ගන්නට ඕනේ. ඒ දරාගෙන අපි ඒක පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. අපේ ජීවිතය තුළ ඒක පුහුණු වෙන්නට ඕනේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මයෙන් සැබෑ රැකවරණයක් හදාගන්න. ඒ නිසා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම මේ ජීවිත අවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ ඊටාම මහා කරුණාවෙන් යුතු වදාළ මේ උතුම් බුද්ධ වචනේ හැම දිනාටම උපකාර වෙලා මේ කෙලෙස් මඩගොහරුවෙන් නිදහස් වෙලා ස්පර්ශ අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙන්න මේ දහම් කරුණ උපකාර වේවා කියලා අපි හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද දවසේ මේ උතුම් වූ මෙතරින් නිතරට උතුම් ධර්ම දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව බෙතිවර දායකත්වයේ සැලසුවේ පින්වත් එස්.එම්. විජේවර්ධන මහතා සහ සුජාතා විජේවර්ධන මහත්මිය විසින්. ඉතින් මේ පින්නතුන්
ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා බෙතිබර දායකත්වයේ සලසමින් රැස් කර ගන්නට යෙදෙන උදාාරතර ධර්ම දානමය පින අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට පිනසක් දෙවිඳුන් සතරවරන් දේවරුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. 32ක් වූ සියලු සෙන්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් සුමන සමන් දෙවිඳුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් එස්.එම්. විජේවර්ධන මහතාගේ සුජාතා විජයවර්ධන මහත්මියගේ තේ පවුලේ සියලු දෙනාගේමත් සියලු ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ පින්වත් පිරිසට සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු උදාාරතර ධර්ම දානමය පින අපි අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සීල පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් රටලෝ වාසී සිල් ගුණ දම් පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදෙන උදාාරතර ධර්ම දානමය පින අපි අනුමෝදන් කරමු. සියලු මියගිය ඥාතීන්ට විශේෂයෙන් එස්.එම්. විජේවර්ධන මහතාගේ සහ සුජාතා විජේවර්ධන මහත්මියගේ මිය පරලෝකීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ උතුම් පින්කම සඳහා නන් අයුරුන් උදව්පකාර කළ සියලු දෙනාගේම නමිනුත් මේ ජීවිතයේදී අනන්ත සතර පුරාවටත් මිය පරලෝකීය සියලුම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මිය පරලෝකීය සියලුම මියගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා. ඒ සියලු දෙනාටම සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සද්ධා මාධ්‍ය ජාලයේ සේවය කරන සියලුම පින්වත් දරුවන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් සියලු දෙනාටමත් ශේය වූ උපකරණ ලබා ගැනීම පිණිස නොයෙක් ආකාරයෙන් ආධාර උපකාර කළ සියලුම පින්තුන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව බෙතිබර දායකත්වයේ සැලසූ පින්වත් එස්.එම්. විජේවර්ධන මහතා සහ සුජාතා විජේවර්ධන මහත්මියටත් ඒ දෙපළගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු පවුල්වල සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ උතුම් පින්කම සඳහා නන් අයුරුන් උදව්පකාර කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම උතුම් බුද්ධානුභාවයෙන්, උතුම් ධම්මානුභාවයෙන්, උතුම් සංඝානුභාවයෙන් රැස් කර ගන්නට යෙදෙන උදාාරතම ධර්ම දානමය පිනේ ආනුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. තව තවත් මේවන් වූ ධර්ම දානාදී පින් දාම රැස් කරගෙන සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සියලු දෙනාටම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.